එකතු වෙලා ඉන්නේ 9 ශ්‍රේණියේ 3 වෙනි ඒකකයේ පදාර්ථයේ ස්වභාවය කියන ඒකකයත් එක්ක. ඉතින් රසායන විද්‍යාව ඒකකයක් මේක. අපි දන්නවා ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන වගේන් අපි මේ කතා කරන්නේ පදාර්ථය ගැන, ඒ කියන්නේ පදාර්ථයේ ස්වභාවය ගැන. මේක රසායන විද්‍යාව පාඩමක්. හරි. එහෙනම් අපි බලමු දැන් පාඩමට ගිහිල්ලා පදාර්ථය කියන්නේ මොකක්ද? ඒක හැදිලා තියෙන්නේ මොන වගේන්ද? ඒකේ මොන දේවල්ද තියෙන්නේ, වෙන විපර්යාස මොනවද? ඒ දේවල් පිළිබඳ අපි දැන් මේ පාඩම ඔස්සේ අධ්‍යයනය කරමු. පාඩම කරගෙන යන් බලන්න. දැන් පදාර්ථය ගත්තහම සංයුතිය අණුව සහ භෞතික ස්වභාවය අණුව අපිට වර්ග කරන්න පුළුවන් පුතේ. හරි. සංයුතිය සහ භෞතික ස්වභාවය අණුව. එතකොට සංයුතිය අණුව මේ ප්‍රධාන දෙකකට බෙදෙනවා. ඒ තමා මම මේ A කියලා ලියන එකේ ඔයාලා ලියන්න සංසුද්ධ ද්‍රව්‍ය. සංසුද්ධ ද්‍රව්‍ය. හරි. ඉතින් මම වීඩියෝ එක වේගෙන් කරගෙන යනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්ත ලියන්න. හරි. එක දිගට නැත්තම් කරන්න බෑනේ. මම ටිකක් වේගෙන් කරගෙන යනවා වීඩියෝ එක. එතකොට ලොකු වීඩියෝ එකක් වෙන්නේ නැති වෙන්න. හරි. පැය 3 පාඩම මම පැයෙන් එන විදිහට වීඩියෝ එක වේගෙන් කරනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ වීඩියෝ එක නවත්ත හැමින් ලියා ගන්න. හරි. රයිට්. එතකොට B ගත්තහම දැන් මේ A කියන එක සංසුද්ධ ද්‍රව්‍ය, B ගත්තහම මිශ්‍රණ. හරි. ඒ කියන්නේ එහෙනම් සංයුතිය සංසුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ විදිහට බෙදෙනවා. රයිට්. ඊට පස්සේ සංසුද්ධ ද්‍රව්‍ය ගත්තහම මේ ආය කොටස් දෙකකට බෙදලා තියෙනවා. පුතේ මේ මම CD ලියන්නේ. C ලියන්නේ සංයෝග, D ලියන්නේ මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය හා සංයෝග කියලා සංසුද්ධ ද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. රයිට්. එතකොට B කියන්නේ මිශ්‍රණනේ. මිශ්‍රණ වර්ග දෙකයි. මම එක ලියන්නම් EF කියලා. E කියන්නේ සමජාතීය මිශ්‍රණ, F කියන්නේ විෂම ජාතීය මිශ්‍රණ. හරි. කියලා බෙදෙනවා. එතකොට මේ භෞතික ස්වභාවය අනුව පුතේ පදාර්ථ අපි වෙන් කරේ නෑනේ. ඒ කියන්නේ දැන් සංයුතිය අනුව මේ විදිහට පදාර්ථය වෙන් කරන්න පුළුවන්. හරි. මේ වෙන් කරේ අපි. හරි. සංසුද්ධ ද්‍රව්‍ය මිශ්‍රණ කියලා වෙන් කරා. ඊට පස්සේ සංසුද්ධ ද්‍රව්‍ය යටතේ මූලද්‍රව්‍ය සංයෝග කතා කරා. මිශ්‍රණ යටතේ සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ කතා කරා. දැන් භෞතික ස්වභාවය අනුව මේකේ ඕගොල්ලන්ට දාලා නැති වුණාට අපි මෙතන කොටු තුනක් දාගමු. භෞතික ස්වභාවය අනුව හරි ඔයාලා කොටු තුනක් දාගන්න. ඝන ද්‍රව වායු කියලා අපිට ඕනනම් පදාර්ථය වෙන් කරන්න පුළුවන්. භෞතික ස්වභාවය අනුව ඝන ද්‍රව වායු කියලා පදාර්ථය වෙන් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි මෙතනින් දැන් ඉස්සරහට යන්. හරි. මේ වගුව පුරව ගන්න හැමීට පුරවගෙන දැන් අපි ඉස්සරහට යන්. අහනවා මුලින්ම සංසුද්ධ ද්‍රව්‍ය යන්නේ මොකක්ද කියලා. කියන්නේ මේක නිර්වචනය අහනවා. හරි. ලියන්න මේ විදිහට. හරි. ලියන්න නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණක් අඩංගු වන පදාර්ථ. නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණක් අන්තර්ගත වන පදාර්ථ සංසුද්ධ ද්‍රව්‍ය ලෙස හැඳින්වේ කියලා ලියාගන්න. පුතේ මෙහෙමයි සංසුද්ධ ද්‍රව්‍ය ගැන කියනවා නම් දැන් හිතන්නකෝ ඔයාලා නිකන් ඕක මම තේරෙන විදිහට කියලා දෙන්නම්. දැන් මල්ලක් අරගෙන මල්ලට දාන්නකෝ ජිල් බෝල. එතකොට ඒකේ තියෙන ජිල් බෝල විතරයි නම් අපි කියනවා ඒකට සංසුද්ධයි කියලා. හරි. ඒ ජිල් බෝල අතරට ඔයාලා දානවා රබර් බෝලයක්. එතකොට ඒ මල්ල සංසුද්ධ නෑ. ඒ මල්ලේ තියෙන ටික සංසුද්ධ නෑ. මොකද ජිල් බෝල අතරට රබර් බෝලෙකුත් වැටුණා. හරි. එහෙම නැත්තම් ඔයා දානවා මොකක් හරි අපි හිතමු ඔයාගේ පැන්සල් පෙට්ටියට ඔයා දානවා නිල් පෑන් 10ක්. නිල් පෑන් විතරක්. එතකොට අපි කියනවා එතන සංසුද්ධයි කියලා. හරි. හැබැයි අපි ඒ නිල් පෑන් 10 ගොඩට රතු පෑනක් දැම්මොත් ඒක සංසුද්ධ නෑ. අන්න එහෙනම් සංසුද්ධ කියන වචනේ තේරුම් ගන්න. හරි. එකම જાතියෙන් නම් තියෙන්නේ සංසුද්ධයි. ඒකට වෙන මොනවා හරි මික්ස් වුණොත් අපි ඒකට සංසුද්ධ ද්‍රව්‍ය කියන්නේ නැහැ පුතේ, මිශ්‍රණයක් කියලා කියන්නේ. හරි. එහෙනම් දැන් අපි බලමු මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා. රයිට්. මොකක්ද මිශ්‍රණයක් කියන්නේ? ලියාගන්න. සංසුද්ධ සංඝටක දෙකක් හෝ වැඩි ගණනක්. මිශ්‍රණ යටතේ ලියන්න මෙතන. සංසුද්ධ සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් පවතින එහෙම නැත්නම් අන්තර්ගත පදාර්ථ මිශ්‍රණ ලෙස හැඳින්වෙන්නේ කියලා මෙතන ලියා ගන්න. හරි. රයිට්. මම ටික වේගෙන් කියනවා. හරි. වේගෙන් කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. හරි. ඕගොල්ලන්ගේ පහසුව සඳහාමයි. මොකද ඕගොල්ලන්ට පැය 3ක විතර වීඩියෝ එකක් බලන්න වුණොත් එහෙම ඒකට කියන්නේ විශාල ඩේටා ප්‍රමාණයකුත් වැය වෙනවනේ. ඊට වඩා ලේසි ඔයාලට වීඩියෝ එක නවත්ත හිමීට ලියා ගන්න පුළුවන්. හරි. රයිට්. එතකොට පුතේ
මූලද්‍රව්‍ය යනු මොනවද කියලා අහනවා. දැන් අපි සංසුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ ගැන දන්නවා. ඔයාලට මතකයි අපි සංසුද්ධ ද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඒ තමයි මූලද්‍රව්‍ය සහ සංයෝග කියලා. හරි. මේ පෙන්නලා තියෙනවා මූලද්‍රව්‍ය. මේ තියෙන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. හරි. ඔය මොනවද? මූලද්‍රව්‍ය. හරි. පුතේ මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා අහනවා. රයිට්. අපි ලියමු මෙහෙම. භෞතික හෝ මෙතන ලියන්න භෞතික හෝ රසායනික ක්‍රම මගින් භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණ ඇති ද්‍රව්‍යවලට තව දුරටත් බෙදිය නොහැකි නිශ්චිත ගුණධර්ම සංසුද්ධ ද්‍රව්‍ය. භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණ ඇති ද්‍රව්‍යවලට තව දුරටත් බෙදිය නොහැකි නිශ්චිත ගුණ දරන සංසුද්ධ ද්‍රව්‍ය මූලද්‍රව්‍ය ලෙස හැඳින්වේ. හරි. පුතේ උදාහරණ යටතේ ලියන්න ඔය මං කියපු මොනවා හරි ලියන්න. මෙහෙම ලියන්නකො. අච්චු පොතේ තියෙනවා යකඩ, සල්ෆර්, ක්ලෝරින්, රිදී, සිංක්, තඹ කියලා. හරි. මේ තියෙන්නේත් මූලද්‍රව්‍ය තමයි. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් මේ ඔක්කොම මූලද්‍රව්‍ය. දැන් ඒ දීලා තියෙන අච්චු පොතේ දීලා තියෙනවා ගත්තොත් එහෙම හරි. පුතේ යකඩ වලට අපි කියන්නේ මේ කැපිටල් F සිම්පල්ලි ෆෙරස් කියලා කියනවා. යකඩ වලට සංකේතේ. හරි. සල්ෆර් වලට S කියනවා. ක්ලෝරින් වලට Cl කියනවා. රිදී කිව්වහම සිල්වනේ. අපි රිදී ලියන්නේ මෙහෙම. Ag කියලා. එතකොට සිංක් ලියන්නේ මෙන්න මෙහෙම. සංකේතය. තඹ ලියන්නේ මෙහෙම. කොපර් කියලා කියනවා අපි තඹ වලට. හරි. ඉතින් රත්තරන් කියන්නේත් මූලද්‍රව්‍යයක්. Au. හරි. ඕන්නම් ඒ සංකේතත් වල ලියා ගන්න. ඒවා නම් ඕනෙත් නෑ. හරි. රයිට්. පුතේ එතකොට මං කිය මෙතන ලියා ගන්න ඕනේ නැහැ කියලා. ඕනේ නැත්තේ නෑ. ඕන. හරි. ඊළඟට සංයෝග යනු කියලා අහනවා. හරි. පුතේ මෙන්න මේ මූලද්‍රව්‍ය තියෙනවනේ. මේ මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි සංයෝග හැදෙන්නේ. හරි. ලියන්න මෙහෙම. මේ විදිහට ලියන්න. මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වී සැකසුණු නිශ්චිත ගුණධර්ම සංසුද්ධ ද්‍රව්‍ය සංයෝග ලෙස හැඳින්වේ. උදාහරණ ලියා ගන්න පුළුවන් ග්ලූකෝස් තියෙනවා, කොපර් සල්ෆේට් තියෙනවා, සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. තව සංයෝග නම් ඕන තරම් තියෙනවා. හරි. දැන් ගමුකෝ කොපර් සල්ෆේට් කියන එක නේ. බලන්න ඔයාලගේ අච්චු පොතේ නිල් පාටට තියෙනවා කුඩක්. හරි. එතකොට කොපර් සල්ෆේට් කියන එක්කෙනාගේ සංයෝගයේ රසායනික සූත්‍රය ලියුවොත් පුතේ මේ කොපර් සල්ෆේට් කියලා අපි ඔහොම ලියන්නේ. හරි. එතකොට ඔයාලට පේනවා මේ කොපර් තියෙනවා, සල්ෆර් තියෙනවා, ඔක්සිජන් 4ක් තියෙනවා. සල්ෆර් කියන්නේ S, ඔක්සිජන් කියන්නේ O. එතකොට කොපර් 4 මේ තඹ 1යි, සල්ෆර් 1යි, ඔක්සිජන් 4යි. එකතු වෙලා තමයි එහෙනම් දැන් මේ කොපර් කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍යයක්. සල්ෆර් කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍යයක්. ඔක්සිජන් කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍යයක්. එතකොට කොපර් එකකුයි, සල්ෆර් එකකුයි, ඔක්සිජන් 4කුයි එකතු වෙලා තමයි කොපර් සල්ෆේට් කියන මොකක් හැදුනේද? සංයෝගය හැදුනේ. හරි. ඒ වගේ සංයෝග තුනකට විතර උදාහරණ ලියන්න. ග්ලූකෝස්, කොපර් සල්ෆේට්, සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපි කන ලුණු. හරි. එතකොට අපි කන ලුණු හැදුනේ කොහොමද? අපි කන ලුණු හැදිලා තියෙන්නේ පුතේ මෙන්න මේ සෝඩියම් සහ මෙන්න මේ ක්ලෝරින් කියන දෙන්න එකතු වෙලා. NaCl සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. මේ සෝඩියම් මේ ක්ලෝරින් ඒ දෙක එකතු වෙලා මෙන්න මේ සෝඩියම් එක්කුයි ක්ලෝරින් එක්කුයි තමයි එකතු වෙලා මේ ලුණු වෙන්නේ.
හරි මේක තමයි ලුණු වල රසායනික සූත්‍රය. right. හරි. අපි එහෙනම් පුතේ මේ පිටුව ඉවරයි ඊළඟ පිටුවට යන්න. ඊළඟ පිටුවට අපි එනවා මූලද්‍රව්‍ය සඳහා සංකේත. ඉතින් ඇතරම මූලද්‍රව්‍ය සඳහා සංකේත ඉදිරිපත් කරනකොට හරි මුලින්ම පුතේ ඉදිරිපත් වෙනවා සංකේත එක එක විදිහේ සංකේත තියෙනවා. right. හැබැයි පස්සේ නව සංකේත ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ නව සංකේත ක්‍රමය හඳුන්වා දෙන්නේ බසිලියස් කියන විද්‍යාඥයා. හරි. එයාගේ නම මම ලියන්නම්. මෙහෙම එන්නේ. හරි. බසිලියස් කියන විද්‍යාඥයා තමා නව සංකේත ක්‍රමය හඳුන්වා දෙන්නේ. හරි. නව සංකේත ක්‍රමයට අනුව සංකේත ලියන විදිහ දැන් අපි බලමු. හරි. අපි සම්මත සංකේතයන් ඒ කියන්නේ ලියනකොට කොහොමද ලියන්න ඕනේ කියලා චුට්ටක් බලමු. එයා කියපු විදිහ අනුව බසිලියස් කියපු විදිහ අනුව මෙහෙමයි. මෙතන ලියන්න මේකේ සංකේත ලිවීමේදී භාවිතා කරන සම්මතයන් නේ. හරි. ලියන්න මෙහෙම. right. බොහෝ විට මූලද්‍රව්‍යයේ ඉංග්‍රීසි නමෙහි ඉංග්‍රීසි නම කියලා යන ඉංග්‍රීසි නම සංකේතය සඳහා පදනම් කරගනි. සංකේතය සඳහා පදනම් කරගනි. හරි. ඒකටම ලියන්න නමෙහි මුල් අකුර සංකේතයේ මුල් අකුර ලෙස යොදා ගනි. නමෙහි මුල් අකුර සංකේතයේ මුල් අකුර ලෙස යොදා ගනි. ලියන්නකො මම ලියුවට පස්සේ කියලා දෙන්න මොකද්ද මේ කියන්නේ කියලා. හරි. ඊට පස්සේ ලියන්න තනි අකුරකින් සංකේතවත් කරන විට තුන්වෙනි එක තනි අකුරකින් සංකේතවත් කරන විට එය අනිවාර්යෙන්ම කැපිටල් අකුරක් විය යුතුය. එය අනිවාර්යෙන්ම කැපිටල් අකුරක් විය යුතුය. කැපිටල් අකුරක් විය යුතුය. ඊළඟ එක හතරවෙනි එක සංකේතයට අකුරු දෙකක් ඇති විට මුලින් ලියන අකුර කැපිටල් විය යුතු අතර පසුව ලියන අකුර අනිවාර්යෙන්ම සිම්පල් විය යුතුය. අනිවාර්යෙන්ම සිම්පල් විය යුතුය. right. පුතේ මේ දැන් අපි බලමු. හරි. මේ බලන්න. ඔයාලගේ අච්චු පොතත් බලන්න අච්චු පොතේ දාලා තියෙනවා. හරි. මේ බලන්න කාබන් ගත්තොත් එයාගේ මුල් අකුර C නේ. ඒ හින්දා C අරගෙන තියෙනවා. ඔක්සිජන් ගත්තොත් එයාගේ මුල් අකුර O නේ. ඒ නිසා O අරන් තියෙනවා. සල්ෆර් ගත්තොත් එයාගේ මුල් අකුර S නිසා S අරන් තියෙනවා. දැන් මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය ගත්තාම මේ ක්ලෝරින්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍ය ගත්තාම ඒවට දැන් මේවට තියෙන තනි සංකේතයක්, තනි අකුරක්. මේවට අකුරු දෙකක් තියෙනවා. හැබැයි අකුරු දෙකක් වුණත් හැමතිස්සෙම මේ මුල් අකුර පළවෙනි අකුර විදිහට ගන්නවා 9. ඒ කියන්නේ දැන් අපි ක්ලෝරින් ලිව්වොත් මුලට C පස්සේ L. කවදාවත් මෙහෙම ලියන්නේ නැහැ. හරි. Cl කියලා කැපිටල් එහෙම L අකුර ලියන්නේ නැහැ. හැමතිස්සෙම පිටිපස්සෙන් ලියන අකුර සිම්පල් වෙන්න ඕන. හරි. ඊළඟට කැල්සියම් ගත්තොත් ඒකෙදි ඒත් මුල් අකුර C එන්නේ කැල්සියම් නිසා. ඊළඟට A අකුර Ca. මැග්නීසියම් ගත්තොත් කැපිටල් Mg. ඇලුමිනියම් ගත්තොත් මම මෙතන ලියන්නම් Al. හරි. මුල් අකුර අනිවාර්යෙන් කැපිටල් ඈ. මුල් අකුර අනිවාර්යෙන් කැපිටල්, පිටිපස්සේ අකුර සිම්පල් වෙනවා. හරි. පුරව ගන්න උතන. රයිට්. ඊට පස්සේ
පහලට ඇවිල්ලා බලද්දී තව තියෙනවා මෙතන ඕන් තියෙනවා සංකේත ලියන්න හයිඩ්‍රජන් කාබන් ඔක්සිජන් නයිට්‍රජන් සල්ෆර් ක්ලෝරීන් ඇලුමිනියම් ක්ලෝරින් නේ Ca බලන්න ওই ටික එහෙම ලියන්න රයිට් බලන්න මේ රයිට් ඊට පස්සේ මේවා ගත්තොත් හරි මේ වගේ ලතින් නම් පාවිච්චි කරලා තියෙනවා හරි ඉංග්‍රීසි නම නැතුව ලතින් නම පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා හරි එතකොට සෝඩියම් නම් Na කියලා ලියන්නේ අපි හරි මොකද එයාගේ ලතින් නම නේට්‍රියම් මේ කොපර් ගත්තොත් එයාගේ ලතින් නම කියුප්‍රම් ඒ නිසා අපි එයා ලියන්නේ Cu කියලා කොපර් කියන්නේ තඹ වලට සිංහලෙන් කිව්වොත් හරි මේ ලෙඩ් ගත්තොත් ප්ලම්බම් කියලා කියනවා අපි මේ ප්ලම්බම් එහෙනම් අපි ලෙඩ් ලියන්නේ පුතේ Pb කියලා හරි ඊළඟට මේ ගෝල්ඩ් ඉංග්‍රීසියෙන් ගෝල්ඩ් කියන්නේ රත්තරන් වලටනේ එයාට ලතින් වලින් කියන්නේ අවුරම් කියලා ඒ නිසා අපි එයා ලියන්නේ Au කියලා හරි Au කියලා ලියන්නේ U අකුර සිම්පල් වෙන්න ඕනේ ඊළඟට බැලුවාම පේනවා මර්කරි වල බලන්න මර්කරි වල මම මේ ටික මැකුවා ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා ලියා ගන්න ඒවා මර්කරි වල මුල් එක මේ ලතින් නම හයිඩ්‍රගයිරම් ලියද්දී අපි මර්කරි ලියන්නේ Hg කියලා ෆෙරම් යකඩවල මේ අයන් කියන්නේ යකඩවලට පුතේ එතකොට යකඩවල ලතින් නාමය පෙරම් හින්දා අපි Fe කියලා ලියන්නේ හරි ඔය ඉතින් මතක තියාගන්න ඕනේ සිල්වර් වල ලතින් නම ආජන්ටම් ලියන්නේ අපි Ag හරි රයිට් ඉතින් ඔන්න ඔය විදිහට ලියුව හැකියි හරි ඊට පස්සේ අපි ගත්තොත් මේ යටින් තියෙන ඉතුරු ටික හරි මැග්නීසියම් Mg සිංක් ගත්තොත් Zn සිලිකන් ගත්තොත් Si ෆොස්ෆරස් ගත්තොත් P විතරයි ආගන් ගත්තොත් Ar කැල්සියම් ගත්තොත් Ca අයඩින් ගත්තොත් I Ca අයඩින් ගත්තොත් I ඔච්චරයි හරි ඔය ටික තමයි තියෙන්නේ රයිට් ඊට පස්සේ ඊළඟට අපි පරමාණුව ගැන කතා කරන්නේ හරි ඉතින් මේ පරමාණුව කියන එක ගත්තාම පදාර්ථය හැදිලා තියෙන හරි දැන් ඔය අපි කතා කරපු සංයෝග මූලද්‍රව්‍ය ඕනම එකක ඒ පදාර්ථය හැදිලා තියෙන කුඩාම ඒකකය තමයි පරමාණුව කියලා කියන්නේ පුතේ හරි කුඩාම ඒකකය තමයි පරමාණුව කියලා කියන්නේ ඉතින් ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා තමයි ඔක හොයාගන්නේ හරි ලියන්න පරමාණුව යනු කියන එකට ලියන්න පදාර්ථය නිර්මාණය වී ඇති කුඩාම ඒකකය පදාර්ථය නිර්මාණය වී ඇති කුඩාම ඒකකය පරමාණුව ලෙස හැඳින්වේ හරි එතකොට පරමාණුව හොයාගත් විද්‍යාඥයා කවුද කියලා අහනවනේ ජෝන් ඩෝල්ටන් කියලා ලියන්න ජෝන් ඩෝල්ටන් නේ ඩෝල්ටන් රයිට් ජෝන් ඩෝල්ටන් හරි අපි ඊළඟ පිටුවට එමු බලන්න අණුවක් ගැන කියන්න යන්නේ අණුවක් කියන්නේ මොකක්ද කියලා රයිට් ලියන්න මේ විදිහට ලියන්න පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙන් සෑදෙන ව්‍යුහය අණුවක් නම් වේ සෑදෙන ව්‍යුහය අණුවක් නම් වේ රයිට් පුතේ අණුවක් ගත්තහම එකම වර්ගයේ පරමාණු හෝ වෙනස් වර්ගයේ පරමාණු වෙන්න පුළුවන් හරි එනිසා ඔය දැන් අණුවක් යනු කියලා ලියපු තැන මුලින්ම ඒකත් ලියාගන්න එකම වර්ග දැන් ඔයාලා ලියවනේ පරමාණු දෙකක් හෝ කිහිපයක් කියලා ඒකට ඉස්සරහින් ලියාගන්න එකම වර්ගයේ
පරමාණු දෙකක් එකම වර්ගයේ හෝ මෙහෙම ලියන්න එකම වර්ගයේ හෝ වෙනත් වර්ගවල පරමාණු දෙකක් හෝ කිහිපයක් කියලා හදාගන්න එතන. මේ අණු වර්ග දෙකක් තියෙනවා සම පරමාණුක අණු විෂම පරමාණුක අණු කියලා. හරි. පුතේ සම පරමාණුක අණු කියලා කියන්නේ ලියන්න එකම වර්ගයේ පරමාණු එකතු වී සෑදෙන අණු. එකම වර්ගයේ පරමාණු එකම වර්ගයේ පරමාණු එකතු වී සෑදෙන අණු සම පරමාණුක අණු ලෙස හැඳින්වේ. හරි. පොඩක් උදාහරණ ලියන්න කලින් විෂම පරමාණුක අණු කියන එකත් ලියාගමුකෝ. මෙහෙම ලියන්න. වෙනස් වර්ගවල පරමාණු එකතු වීමෙන් සෑදෙන අණු විෂම පරමාණුක අණු නම් වේ. හරි. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මම උදාහරණ දෙන්නම්. උදාහරණ දෙන්න කලින් ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න වීඩියෝ එක නවත්තලා චුට්ටක්. මූලද්‍රව්‍ය සංයෝග පරමාණු අණු හතරක් මොනවද? මූලද්‍රව්‍ය තියෙනවා, සංයෝග තියෙනවා, පරමාණු තියෙනවා, අණු තියෙනවා. හරි. දැන් ඔන්න ඔය හතර වෙන් කරලා අඳුන ගන්න පුළුවන්ද බලන්න ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලන්ට ඔය මම කියපු හතර තේරුම් කරන්න ලේසිම විදිහ තමයි මේක. හරි. දැන් ඔයාලට හරිද? මෙන්න මේ පේන්න තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු මේ තනි එකක්. හරි. එතකොට මම මෙතන ලියන්නම් පරමාණුවක් කියලා. පරමාණුවක්. හරි. මොන පරමාණුවක්ද ඒක? හයිඩ්‍රජන් පරමාණුවක්. පුතේ එතකොට හයිඩ්‍රජන් පරමාණු සමස්තයට මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු සමස්තයට කියන පොදු නම තමයි මූලද්‍රව්‍ය. මොකද්ද? මූලද්‍රව්‍ය. ඒ කියන්නේ හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය. එතකොට හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ තියෙන එක ඒකකයක් තමයි පුතේ හයිඩ්‍රජන් පරමාණුවක් කියලා කියන්නේ. නැත්තම් ඕගොල්ලෝ මේක පටල ගන්නවා. දැන් අපි ගමුකෝ වෙන එකක්. ඔක්සිජන් ගමුකෝ. ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය ගත්තොත් මෙන්න මේ විදිහට තියෙන ඔක්සිජන් පරමාණු ටික ඔක්කොම මල්ලකට දැම්ම කියලා හිතන්න. එතකොට ඒකට අපි පොදුවේ කියනවා. පොදුවේ කියන නම තමයි ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය කියලා. හැබැයි ඒකෙන් එකක් ගත්තාම අපි කියනවා මොකද්ද? පරමාණුවක් කියලා. හරි. මූලද්‍රව්‍යකින් එකක් තමයි පරමාණුවක් කියලා කියන්නේ පුතේ. තේරුණාද? මූලද්‍රව්‍යකින් එකක් පරමාණුවක්. කැල්සියම් මූලද්‍රව්‍යයෙන් එකක් කැල්සියම් පරමාණුවක්. හරි. මූලද්‍රව්‍ය කියන්නේ පොදුවේ ඔක්කොටම කියන නමට. ඒ කියන්නේ තියෙන පරමාණු ටික ඔක්කොටම පොදුවේ කියනවා මූලද්‍රව්‍ය කියලා. හරි. එතකොට අපි බලමු දැන් පුතේ මෙන්න මේ තියෙන්නේ හරි ඔක්සිජන් පරමාණුවකට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා දැන් මම මෙතන රතු පාටට හයිඩ්‍රජන් ඇඳලා මෙතන දම් පාටට ඇඳ කමක් නැහැ. හරි. පාට එක එහෙම පාටක් නැහැ ඒවට. හරිද? නිකන් මං ඇඳේ. ඒතර මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු. රයිට්. මේ තියෙන්නේ ඔක්සිජන්. බලන්න ඔක්සිජන් එක පරමාණුවකට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා එහෙනම් මෙයා අණුවක්. මෙයාට කියනවා අපි අණුවක් කියලා. ඔය තියෙන අණුවක්. හරි. හරි. මේ තියෙන අණුව. එතකොට දැන් මේ තියෙන්නේ ඒ වගේ ඒවානේ. අණු ගොඩක්නේ මේ තියෙන්නේ. පුතේ මේ H2O හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි මේ ජල අණුවක්. මේකට අපි කියනවා ජලය කියලා. ජල අණුව. අපි බොන ජලය වතුර. හරිද? ඒකේ අණුවක්. එතකොට මේ තියෙන්නේ ඒ වගේ අණු ගොඩක්නේ. ඒ කියන්නේ ජල අණු ගොඩක්. ජල අණු ගොඩක් මේ තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණු දෙකයි ඔක්සිජන් එක පරමාණුවකුයි තමයි මේ අණුවක තියෙන්නේ. දැන් මෙතන තියෙනවා ජල අණු කීයක්ද? ගණන් කරොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. හරි. පුතේ අණු සියල්ලටම පොදුවේ කියන නම තමයි සංයෝගය. සංයෝගය. එතකොට ජලය කියන සංයෝගය මේ තියෙන්නේ. ඒකෙන් එකක් ගත්තොත් ජල අණුවක්. ජලය කියන සංයෝගයෙන් එකක් ගත්තොත් ජල අණුවක්.
තේරෙනවද? ජලය කියන සංයෝගයෙන් එකක් ගත්තොත් ජල අණුව. හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයෙන් එකක් ගත්තොත් හයිඩ්‍රජන් පරමාණුව. දැන් මං හිතනවා ඔයගොල්ලන්ට මෙන්න මේ වචන හතරේ තේරුම පැහැදිලි කියලා. පරමාණුව අපි කියනවා ඇටොම් කියලා. මූලද්‍රව්‍ය එලිමන්ට්ස් කියලා කියනවා මූලද්‍රව්‍ය වලට. අණුවට අපි මොලිකියුල් කියලා කියනවා. සංයෝගයට අපි කම්පවුන්ඩ් කියලා කියනවා. හරි. ඉතින් ඔන්න ඔය ටික තේරුම් ගත යුතුයි. පුතා බලන්න මේ හයිඩ්‍රජන් දෙකක් හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා හදනවා හයිඩ්‍රජන් අණුවක්. ඔක්සිජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා හදනවා ඔක්සිජන් අණුවක්. හරි. පුතේ මෙන්න හයිඩ්‍රජන් අණුව මෙන්න ඔක්සිජන් අණුව. හරි. එතකොට සමපරමාණුකයි නේද? මේ හයිඩ්‍රජන් දෙකක්මයි තියෙන්නේ. ඔක්සිජන් දෙකක්මයි තියෙන්නේ. එහෙනම් පුතේ සමපරමාණුක අණු යටතේ ලියන්න හයිඩ්‍රජන් අණුව අර අතන ලියන්න හයිඩ්‍රජන් අණුව ඔක්සිජන් අණුව කියලා. හරි. ඒ ඊට පස්සේ මෙහෙම පෙන්න ගන්න. එතන ඇඳ ගන්න මේක. මේ විදිහට. හරි පාට කරන්න ඕනේ නැහැ. රවුමක් ඇඳලා ඇඳ ගන්න මේ විදිහට. මේ හයිඩ්‍රජන් අණුව මේ ඔක්සිජන් අණුව. දැන් පුතේ මේ එකක් ගත්තොත් මොකද්ද මේ? මේ එකක් ගත්තොත් මොකද්ද? පරමාණුවක්. පරමාණු එක පරමාණුවක්. හරි. දෙකක් එකතු වුණාම අපි කියනවා අණුවක් කියලා. හරි. එතකොට මේ මොකද්ද? හයිඩ්‍රජන් මේ ක්ලෝරින්. පුතේ මේ කවුද? මේකට අපි කියනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ල අණුවක් කියලා. හයිඩ්‍රොක්ලෝරික් අම්ල අණුවක් කියලා කියනවා. හයිඩ්‍රොක්ලෝරික්. හරි. හයිඩ්‍රොක්ලෝරික්. හයිඩ්‍රොක්ලෝරික්. හරි. එතකොට දැන් මේ හයිඩ්‍රොක්ලෝරික් තියෙනවනේ. මෙයා හයිඩ්‍රොක්ලෝරික් අම්ල අණුවක්. මෙයා විසම පරමාණුකයි. පේනවනේ මෙයා හයිඩ්‍රජන් මෙයා ක්ලෝරින්. මේ ජල අණුවක්. ජල අණුවක්. එයත් ඔයාලට පේනවා විෂම පරමාණුකයි. එහෙනම් විෂම පරමාණුක කියන තැන ඒ ටික ලියන්න. රයිට්. හරි. හරි ඊට පස්සේ අපි ආපහු නෝට් එකට එමු. හරි. නෝට් එක මම පොඩ්ඩක් මෙහෙන් තියලා තිබ්බා. හරි. බලන්න. දැන් එහෙනම් උදාහරණ ලියාගත්තානේ. රයිට්. ඊට පස්සේ අපි එනවා උපපරමාණුක අංශු කියන තැනට. උපපරමාණුක අංශු කියන තැනට එනවා. හරි. උපපරමාණුක අංශු. පුතේ උපපරමාණුක අංශු කියලා කියන්නේ උපපරමාණුක අංශු කියන්නේ දැන් අපි කියවනේ දැන් ජෝල් ඩෝල්ටන් විසින් හොයාගන්නවා පරමාණුව තමයි පදාර්ථයේ කුඩාම ඒකක කියලා. හැබැයි ඒ කුඩා ඒකකයේ තුලත් තව පස්සේ කාලේ විද්‍යාඥයෝ හොයාගන්නවා පරීක්ෂණ කරලා ඒ කුඩාම ඒකකයේ හැදිලා තියෙන්නේ තවත් ඊටත් වඩා කුඩා උපේකක කිහිපයකින් කියලා. ඉතින් ආන්ගේ උපේකක වලට තමයි ඒ කියන්නේ පරමාණුව ඇතුලේ තියෙන කියන්නේ පරමාණුව හැදිලා තියෙන්නේත් පුතේ මේ කියන උපේකක වලින්. උපේකක 3ක් තියෙනවා. ඒවට තමයි උපපරමාණුක අංශු කියලා කියන්නේ. හරි. පුතේ උපපරමාණුක අංශු ගැන විස්තරේ මේ වගුවේ දාගමු දැන් අපි. හරි. පළවෙනි එක තමයි ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝනය අච්චු පොතත් බලන්න. ඉලෙක්ට්‍රෝනය. පුතේ ඉලෙක්ට්‍රෝනය හොයාගන්න විද්‍යාඥයාගේ නම ජේ.ජේ. තොම්සන්. ජේ.ජේ. තොම්සන්. ඉලෙක්ට්‍රෝනය හොයාගන්න. පුතේ ඉලෙක්ට්‍රෝනයේ සංකේතය මෙන්න මෙහෙම දාන්න. හරි. පැහැදිලිද? හරි. එතකොට ඒ වගේ ආරෝපණය පුතේ මේ ආරෝපණය කියන තැන සාපේක්ෂව කියලා දාගන්න. වරහන් ඇතුලේ සාපේක්ෂව. ස්කන්ධයත් සාපේක්ෂව. සාපේක්ෂව තමයි ඉදිරිපත් කරන්නේ. හරි. එතකොට ඉලෙක්ට්‍රෝනේ ආරෝපණය ඍණ 1යි සාපේක්ෂව. ස්කන්ධයේ 1840යි කියලා ලියනවා. හරි. 1840යි කියලා ලියනවා. හරි. 40 4 තියෙන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයට පස්සේ ලියාගන්න ප්‍රෝටෝනය. 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 ප්‍රෝටෝනය.
හරි. ලියන්න ප්‍රෝටෝනය හොයාගන්න විද්‍යාඥයා රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ්. මෙයා තමයි ප්‍රෝටෝනය හොයාගන්නේ. සම්මත සංකේතයේ සිම්පල් p සිම්පල් අකුරු ලියන්නේ සිම්පල් e සිම්පල් p. ආරෝපණයේ ධන 1යි. ස්කන්ධය 1යි කියලා ලියනවා. සාපේක්ෂව. එතකොට බලන්න ඉලෙක්ට්‍රෝනය සහ ප්‍රෝටෝනය ආරෝපණය සමානයි. හැබැයි ලකුණ වෙනස්. මෙයා ධන 1යි ඉලෙක්ට්‍රෝනය ඍණ 1යි. පුතේ ඊළඟ එක නියුට්‍රෝනය. මොකද්ද? නියුට්‍රෝනය. නියුට්‍රෝනය හොයාගන්නේ ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා. මෙයාගේ සංකේතයේ සිම්පල් n අකුර. පුතේ ආරෝපණයක් නැහැ. බිඳුවයි. එහෙම නැත්නම් උදාසීනයි කියලා ලියන්න මෙතන. එයාගේ ස්කන්ධයත් 1යි කියලා ගන්න. එහෙනම් තේරුම් ගන්න සාපේක්ෂව මේ දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින් නෙමේ. මේ එකකට එකක් සාපේක්ෂව දීලා තියෙන ප්‍රෝටෝන. දැන් මේ ප්‍රෝටෝනේ 1යි නම් නියුට්‍රෝනේත් 1යි. ඒ කියන්නේ එකෙන් කියවෙන්නේ ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනයේ ස්කන්ධය සමානයි කියලා. ප්‍රෝටෝනේ 1යි නම් නියුට්‍රෝනේත් 1යි. සාපේක්ෂව දීලා තියෙන්නේ. ඒතකොට ඒ දෙන්නා සමානයි. ඒතකොට ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය 1 යට 1840යි. ඒ කියන්නේ ඉතා කුඩා අගයක්. දැන් 1 1840න් බෙදුවොත් එහෙම 1840 ගුණයකින් බෙදෙනවනේ. හරි. මේ බලන්න ප්‍රෝටෝන එක 1යි, නියුට්‍රෝන එක 1යි, ඉලෙක්ට්‍රෝන එක කීයද? 1 යට 1840යි. ඉතින් එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ හරි ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනයට වඩා 1840 ගුණයකින් ස්කන්ධයෙන් පොඩි කියලා. එතකොට සැහැල්ලුම එක්කෙනා ඉලෙක්ට්‍රෝනය. එහෙම නැත්තම් මම ඔයාලෙන් ඇහුවොත් මෙහෙම තරාදියක් ඇඳලා මං මෙන්න මේ තරාදියේ එක තැටියකට හරි මේ එක තැටියකට මම ප්‍රෝටෝනයක් දානවා. තරාදිය බැලන්ස් වෙන්න මේ පැත්තට ඉලෙක්ට්‍රෝන කීයක් දාන්න වෙයිද? පුතේ ඉලෙක්ට්‍රෝන දැම්මොත් දාන්න වෙනවා 1840ක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 1840ක ස්කන්ධය තමයි ප්‍රෝටෝන එකක ස්කන්ධයට සමාන වෙන්නේ. එහෙම නැත්නම් නියුට්‍රෝන එකක ස්කන්ධයට සමාන වෙන්නේ. හේතුව නියුට්‍රෝන සහ ප්‍රෝටෝන දෙන්නගෙම ස්කන්ධය සමානයි. හරි තේරුම් ගන්න ඒක. එහෙනම් සැහැල්ලුම එක්කෙනා කවුද? සැහැල්ලුම කෙනා? සැහැල්ලුම කෙනා ඉලෙක්ට්‍රෝනේ. රයිට්. අපි එමු එහෙනම් ඊළඟ කොටසට. රයිට්. පරමාණුවේ ව්‍යුහය පුතේ. රයිට්. පරමාණුවේ ව්‍යුහයටත් එක එක කට්ටිය එක එක ඒවා ඉදිරිපත් කරා. රයිට්. ඔය අතර ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරනවා හරි ග්‍රහාකෘතිය කියලා එකක්. මේ ග්‍රහාකෘතිය නෙමේ ප්ලම් පුඩින් ආකෘතිය කියලා එකක්. එයා කියනවා ප්ලම් පුඩිමක් වගේ කියලා මේක. ඒ කියන්නේ අර මුද්දරක් පලංනේ ප්ලම් කියලා කියන්නේ මුද්දරක් පලං ඔබ්බවපු පුඩිමක් වගේ කියලා කියනවා ජේ.ජේ. තොම්සන්. එතනින් පස්සේ මේ ග්‍රහාකෘතිය ඉදිරිපත් කරන්න පුතේ අර්නස්ට් රදර්ෆර්ඩ්මයි. ප්‍රෝටෝනය හොයාගත්ත එක්කෙනා. ලියන්න නම අර්නස්ට් රදර්ෆර්ඩ් කියලා ලියන්න නම්. හරි. අර්නස්ට් රදර්ෆර්ඩ්මයි. හරි. පුතේ මෙයා කියන විදිහට පරමාණුව ගැන දැන් අපි ලියමු. ලියන්න. පරමාණුව මධ්‍යයේ මේ කරුණට තේරියන්න. පරමාණුව මධ්‍යයේ න්‍යෂ්ටියක් පවතී. හරි ලියන්න. න්‍යෂ්ටියේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන අන්තර්ගත වේ. න්‍යෂ්ටියේ
නියුට්‍රෝන හා ප්‍රෝටෝන අන්තර්ගත වේ. න්‍යෂ්ටියේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන අන්තර්ගත වේ. හරි ලියන්න. ඊළඟ තුන්වෙනි කාරණාව ලියන්න. ප්‍රෝටෝන ධනාරෝපිත බැවින් ආරෝපිත බැවින් න්‍යෂ්ටියද ධන ආරෝපිත වේ. න්‍යෂ්ටියද ධන ආරෝපිත වේ. න්‍යෂ්ටියද ධන ආරෝපිත වේ. හරි. ඊට පස්සේ ඊළඟ කාරණාව හතරවෙනි එක ලියන්න. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා සූර්යයා වටා ග්‍රහලෝක ගමන් ගන්නා ආකාරයෙන් පුතේ ඒකයි මේ ආකෘතියට ග්‍රහ ආකෘතිය කියලා කිව්වේ. හරි සූර්යයා වටා ග්‍රහ ලෝක ගමන් ගන්නා ආකාරයෙන් චලනය වෙමින් පවතී. හරි එතකොට මේ බලන්න න්‍යෂ්ටිය නම් මේ නියුට්‍රෝන ප්‍රෝටෝන මේ ඒ දෙක නියුක්ලියස් කියන්නේ න්‍යෂ්ටියට මේ මැද න්‍යෂ්ටිය තමයි නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන මේ වටේ කැරකි තියෙන්නේ. හරි. තව කාරණාවක් දැන් මේ රූපේ න්‍යෂ්ටිය ලොකුවට ඇඳලා තිබ්බට හරි න්‍යෂ්ටිය කියන්නේ පරමාණුවට සාපේක්ෂව ඉතා කුඩා එකක්. හරි. ලියන්නකො මේ විදිහට අවසාන කරුණ. ලියන්න. පරමාණුව විශාල ගොල්ෆ් පිට්ටනියක් නම් මොකක් හරි පිට්ටනියක් ගැන හිතන්නකෝ ඔයාලගේ ඉස්කෝලේ තියෙන එක හරි පිට්ටනියක් නම් න්‍යෂ්ටිය එය මැද තබා ඇති ඒ කියන්නේ පිට්ටනිය මැද තියලා තියෙන කඩල ඇටයකට සමානයි. හිතන්නකෝ එතකොට පරමාණුවේ සයිස් එකත් එක්ක න්‍යෂ්ටියේ සයිස් එක හිතා ගන්න. දැන් ඕගොල්ලෝ වැරදි අදහසක් ගන්න එපා පරමාණුව පිට්ටනිය තරම් ලොකුයි කියලා. පරමාණු කියන්නේ මේ ඇහැට පේන්නේ නැති ඒවා. හරි. පරමාණු ඇහැට පේන්නේ නැහැ. මේ අපි පදාර්ථයේ මේ අපේ අතපය බලන්න. අල්ලලා බලන්න. ඔයා ඉඳන් ඉන්න පුටුව මේසේ බිත්ති ඔය හැම එකක්ම පරමාණු වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ උනට ඒවා ඇහැට පේන්නේ නැහැ තනි එකක් ගත්තොත් ඇහැට පේන්නේ නැහැ. එතකොට හිතන්නකො න්‍යෂ්ටිය ඇහැට පේනේද නැහැ. පරමාණුව පේන්නේ නැත්තම් න්‍යෂ්ටිය පේන්නේ නැහැ. මොකද පරමාණුව පිට්ටනියක් තරම් ලොකුයි නම් න්‍යෂ්ටිය කඩල ඇටයක් තරම් ලොකු. එතකොට හිතන්නකො පරමාණුවත් ඇහැට පේන්නේ නැතිකොට න්‍යෂ්ටිය කොහොම පේනේද අපිට? පේන්නේ නැහැ. හරි. ඉතින් ඔන්න ඔය කරුණ ටික කියනවා පරමාණුක ව්‍යුහයේ ග්‍රහ ආකෘතිය යටතේ පුතේ. හරි. අපි ඊළඟ පිටුවට එමු. ටියුට් එකේ දාලා නැති පොඩි දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ ටියුට් එකේ කවරේ පිටිපස්සේ හරිද මේ මාතෘකාව ගන්න පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියලා. හරි. පුතේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ කැපිටල් Z අකුර. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ කැපිටල් A අකුර. හරි. රයිට්. මොකද්ද පරමාණුක ක්‍රමාංකය කියන්නේ? මොකද්ද පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ? පුතේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න. පරමාණුක ක්‍රමාංකය යනු පරමාණුවක න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව වේ කියලා ලියන්න. න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ. හරි. න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව. හරි. ඕගොල්ලන්ගේ අච්චු පොතේ 43 වෙනි පිටුව බලන්න. 43 වෙනි පිටුවේ දාලා තියෙනවා 3.7.8 වගුවල මූලද්‍රව්‍ය වල ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝනස් ගණන වෙන වෙනම දාලා තියෙනවා බලන්න. නියුට්‍රෝන ගණන දාලා තියෙනවා. හරි. රයිට්.
පුතේ ඊළඟට ලියන්න මෙහෙම පරමාණුවක සෑම විටම ප්‍රෝටෝන ගණනට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් පවතී. 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 හරි. බලන්න ඔයාලට 3-7 වගුව බැලුවහම පේනවා. හරි. බලන්න කාබන්ගේ ප්‍රෝටෝන 6යි ඉලෙක්ට්‍රෝන 6යි. නයිට්‍රජන්ගේ ප්‍රෝටෝන 7යි ඉලෙක්ට්‍රෝන 7යි. බලන්න ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානයි හැමතිස්සෙම සමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. රයිට්. ඊළඟට ලියන්න පුතේ ලියන්න ඊළඟට නමුත් ඊළඟ තරුව නමුත් නියුට්‍රෝන ගණන ඇතැම් අවස්ථාවල පමණක් ප්‍රෝටෝන ගණනට සමාන වන අතර ඇතැම් අවස්ථාවල සමාන නොවේ. ඒක ඔයාලට බලන්න පුළුවන් 3-8 වගුව බලන්න. බලන්න නයිට්‍රජන් ගත්තහම ප්‍රෝටෝනත් 7යි නියුට්‍රෝනත් 7යි සමානයි. හැබැයි ඔයාලා බලන්න පහළම තියෙන ක්ලෝරින් බලන්න Cl. එහෙම නැත්නම් සෝඩියම් බලන්න, ෆ්ලෝරින් බලන්න කැපිටල් F අකුර. ඒ වගේ ප්‍රෝටෝන ගාන බලන්න දැන් ක්ලෝරින්ගේ ප්‍රෝටෝන තියෙන්නේ 17යි. නියුට්‍රෝන 18ක් තියෙනවා. ඒ කියන්නේ නියුට්‍රෝන වැඩි වෙලා තියෙනවානේ. මේ විදිහට නියුට්‍රෝන ගාන හැමතිස්සෙම සමාන වෙන්නේ නැහැ ප්‍රෝටෝන ගානට. ඒකත් මතක තියාගන්න. හරි. පුතේ ඊළඟට දැනගෙන ඉන්න ඕනේ ස්කන්ධ ක්‍රමාංකය. හරි. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ලියන්න පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය යනු ප්‍රෝටෝන ගණනේත් නියුට්‍රෝන ගණනේත් එකතුයි. ප්‍රෝටෝන ගණනේත් නියුට්‍රෝන ගණනේත් එකතුයි. ප්‍රෝටෝන ගණනේත් නියුට්‍රෝන ගණනේත් එකතුයි. හරි. කැපිටල් A අකුරෙන් දෙන්නේ. හරි. පුතේ ඊට පස්සේ ලියන්න මෙහෙම ලියන්න පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය පහත පරිදි දක්වනු ලබයි. පුතේ මේ බලන්න x කියලා පරමාණුවක් ගත්තොත් අපි යාගේ පරමාණුක ක්‍රමාංකය මෙතන දක්වන්නේ ස්කන්ධ ක්‍රමාංකය මෙතන දක්වන්නේ. හරි. මේ විදිහට ලියා ගන්න. ලියලා මෙයා මොකවුද පරමාණුව x කියලා පරමාණුවක් නැහැ. x කියලා ගත්තේ මම අර වීජ්‍ය පදයක් සංකේතයක්. A කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න, Z කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න.
A කියන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. Z කියන්නේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකය. X කියන්නේ පරමාණු. උදාහරණයක් ගමුකෝ. ලියන්න උදාහරණයක් කියලා සෝඩියම් වල A සමානයි එහෙම එපා. සෝඩියම් වල හරි නෑ අපි ප්‍රශ්නයක් ලියමු. මේක ලියා ගන්නකො. මේක ලියුවට පස්සේ ප්‍රශ්නයක් ලියමු. හරි ලියන්න පුතේ. මෙහෙම ලියන්න. සෝඩියම් වල සෝඩියම් කියන්නේ Na ඈ. මේ සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන 11ක්ද ප්‍රෝටෝන 11ක්ද නියුට්‍රෝන 12ක්ද පවතී කියලා ලියන්නකො. නියුට්‍රෝන 12ක්ද පවතී. නියුට්‍රෝන 12ක්ද පවතී. right ලියන්න ලියන්න පුතේ රෝම ඉලක්කම් 1 සෝඩියම් වල ස්කන්ධ ක්‍රමාංකය ලියන්න. සෝඩියම් වල ස්කන්ධ ක්‍රමාංකය ලියන්න. හරි. මොකක්ද ස්කන්ධ ක්‍රමාංකය? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නියුට්‍රෝන ගානේ ප්‍රෝටෝන ගානේ එකතුව. කීයද නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි එකතුව? කීයද නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි එකතුව? 12 ධන 11. කීයද? 23යි. 23යි. හරි. ඊළඟට රෝම ඉලක්කම් 2 ලියන්න. දැන් එතකොට ඔයාලා ලියන්නේ A සමානයි 23යි කියලා. ඊළඟට ලියන්න රෝම ඉලක්කම් 2 ලියන්න ස්කන්ධ ක්‍රමාංකය ලියන්න. ස්කන්ධ ක්‍රමාංකය ලියන්න. ස්කන්ධ ක්‍රමාංකය ලියන්න. right. පුතේ ස්කන්ධ ක්‍රමාංකය Z ඇවිල්ලා ප්‍රෝටෝන ගානට සමානයි. ප්‍රෝටෝන 11යි නේ එහෙනම් Z උත් 11යි. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 ලියන්න. රෝම ඉලක්කම් 3 ලියන්න. Z 11යි ඈ. රෝම ඉලක්කම් 3 ලියන්න. හරි. ලියන්න සම්මත ආකාරයට ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය දක්වන්න. සම්මත ආකාරයට ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය දක්වන්න. මෙහෙම සෝඩියම් ලිව්වා. ලියලා 23 මෙතනින් ලිව්වා 11 මෙතනින් ලිව්වා. වම් පැත්තේ ලියන්නේ නැහැ දකුණ එහෙම ලියන්නේ නැහැ. මෙහෙම ලියන්න. මේක තමයි සම්මත ක්‍රමයට දක්වීම. ඕනම පරමාණුවක මෙහෙම දක්වන්න පුළුවන්. හරි. එහෙනම් වීඩියෝ එක මෙතනින් නතර කරනවා. පළවෙනි තුන්වෙනි පාඩම අපි මේ පදාර්ථයේ පාඩම වීඩියෝ දෙකකින් ඉවර කරන්න මං හිතුවා. මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. දෙවැනි වීඩියෝ එකෙන් මෙතන ඉඳලා පාඩමේ ඉතුරු ටික කතා කරලා ප්‍රශ්න සාකච්ඡා කරනවා.